ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සුන්දර උදෑසනක්, ඒ වගේම සුන්දර සතියන්තේ අද ඉරිදා දවස. ඉතින් සුන්දර ඉරිදාව ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා මගේ මිත්‍රයෙක් ඉන්නවා මාත් එක්ක තරංග. ආයුෂ බොහෝ වේවා. අයබෝන් සංග. අද දවසේ අපි ඔබව මුණ ගැහෙන්නේ තවත් සතියන්තයක දෙවෙනි දවස. මොකද අපි ඊයේ දවසේදී සෙනසුරාදා දවසේ ඔබ මුණ ගැහිලා මොකක් දේවල් කතා බහ කරා, වටිනා කරුණු කාරණා බොහොමයක් ඔබත් එක්ක බෙදා හදාගත්තා. අදත් ඒ වගේම තමයි බොහොම රසවත් අවස්ථාවන් කීපයකට අපි යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ගීතයේ සංගීතයේ මේ සියල්ලත් එක්ක එකතු වෙලා කරන සුවිශේෂී කටයුත්තකුත් අද දවසේ අපිට තියෙනවා. ඒ වගේම තරංග අද මේ මැයි මාසේ 10 වෙනිදා අද විශේෂ දවසක් ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ. සාමාන්‍යයෙන් වෙනත් රටවල් වල ලෝකයේ මව්වරුන්ට විශේෂ වූ දිනයක් තියෙනවා. අපිට හැමදාම අපි දවස ආරම්භ කරන්නේ උදේට ගෙදරින් එළියට පහින්නේ මවට පියාට බොහොමත් ආදරය කරලා ගෞරව කරලා ආචාර කරලා වැඳලා අපි නිින්දට යන්නෙත් එහෙමයි. ඒ නිසා අපිට විශේෂ දවසක් අවශ්‍ය වෙනවාද කියන එක පිළිබඳව අපි නැවත නැවත සිතා බැලිය යුතුයි. කොහොම වුණත් අද ජාත්‍යන්තරේ නම් කරලා තියෙන ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ කියලා. තරංග මං හිතුවා අද මේ ඉස්සර අපි වැඩසටහන ආරම්භ කරද්දී අපේ ක්‍රමවේදයක් තිබුණා අද දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරනවා. මං හිතනවා අද අපි පටන් ගැනීමේදීම දවස කොහොමද බොහෝ වෙලාවට මේ වන විට මේ ගොවියන් කුඹුරු වල කටයුතු ගොවි කටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසා ඒ අයට ඉතාමත්ම වැදගත් වෙනවා කෘෂි කර්මාන්තයේ උදෙසා මේ කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම මුහුදු ආශ්‍රිතව මුහුදු යන දීව්‍ර කර්මාන්තයටත් වැදගත් වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. සබරගමු ඌව මධ්‍යම උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 පමණ තද වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන් කියලා කම තියෙනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ తాවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරපු ලිපිය මා සතුව තියෙනවා. කාලගුණ වර්තාව ඉදිරිපත් කරලාම උදේ වැඩ පටන් ගන්න තියෙනකොට මොකද දවසේ කොහොමද කාලගුණයත් එක්ක අවශ්‍යතාවන් වලට අපි යොමු වෙන්නේ කියන කාරණාවට ඒ ඊටමත් වටින අවස්ථාවක් බවට පත් වෙයි. විශේෂයෙන්ම අර අකුණු මගින් සිදුවෙන අනතුරු වළක්වා ගන්නට කටයුතු කරන්න කියන කාරණාවත් එක්ක අපි හැමෝම වගේ මේ වෙනකොට වැඩි වශයෙන් ගෙදර ඉන්නේ. ඒ නිසා රූපවාහිනී යන්ත්‍රය වෙනත් විදුලි උපකරණත් එක්ක අපි ටිකක් ගනුදෙනු කරනවා වැඩි මේ කාල සීමාව තුළ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න හොඳයි. හවස් කාලේ ටිකක් අකුණු සහිත වැසි ඇති වෙනවා කියලා තමයි කිව්වේ. මේ කාරණාවත් එක්ක තවත් මාධ්‍ය නිවේදනයකට අසංගමයෙන් යන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම කාලයකුත් වූ රතවාහන දඩපත්‍රිකා ගෙවීම සඳහා තිබුණු කාල සීමාව තවත් දීර්ඝ කළයි කියලා අපිට වාර්තා වෙනවා. මේ 11 සිට මේ 29 දක්වා තවදුරටත් අතිරේක සහන කාලයක් ලබා දෙනවා කියලා තමයි අපිට වාර්තා කරන්නේ මේ ප්‍රවෘත්තිය. විශේෂයෙන්ම COVID-19 වසංගතයත් එක්ක පොලිසි එකඟතාවයත් පොලිස්පතිතුමාගේ එකඟතාවයත් මුදල් ලේකම්තුමාගේ අනුමැතියත් යටතේ 2020 පස්වෙනි මාසේ දෙවෙනිදා දක්වා ලබා දීලා තිබුණු සහන කාල සීමාව දීර්ඝ කරනවා පස්වෙනි මාසේ 29 වෙනිදා දක්වා. ඒ කියන්නේ මේ 29 වෙනිදා දක්වා මේ සහන කාලය ලබා දීලා තිනවා. ඒක නිසා කාල සීමාව තිබෙනවා ඔබට විශේෂයෙන්ම 11 වෙනිදාගෙන් පස්සේ කියන්නේ හෙටින් පස්සේ ලංකාවේ සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා විවෘත වෙලා තිබෙනවා. ඒ කාරණාවත් එක්ක මේ දඩ මුදල් ගෙවීම තැපැල් කාර්යාල මගින් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා කිසිම අපහසුතාවයකින් තොරව. නමුත් 29 වෙනිදා දක්වාම ඔබට ඒ සඳහා කාල සීමාව ලබා දීලා තියෙනවා කියන ප්‍රවෘත්තියත් අපි ඔබට වාර්තා කරනවා අද දවසේ තවත් අලුත් නැවුම් ප්‍රවෘත්තියක් විදිහට. විශේෂයෙන්ම තරංග දැන් බොහොම කාලාන්තරයක් තිස්සේ මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ රටක් විදිහට අපි COVID-19 එහෙම නැත්නම් නව කොරෝනා වෛරසය වෙනුවෙන් අපි තාම සාර්ථකව මුහුණ දුන්නා. අපේ රට අනෙකුත් ලෝකේ තාම දියුණු කියන රටවල්, ඊටාම සෞඛ්‍ය පහසුකම් අතින් ඉදිරියෙන්ම ඉන්නවා කියන රටවල් වලට වැඩිය අපි ලොකු වෙහෙසක් මහන්සියක් දරලා අද අපි මේ ඉන්න තත්වයට මේ රට ආරක්ෂා කරගෙන තියෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවා සුවවිරුවන් රණවිරුවන් රජය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මේ සියලු දෙනා මේ අත්‍යවශ්‍ය සේවා විශේෂයෙන්ම මාධ්‍ය පවා මිනිසුන් දැනුවත් කරමින් එළියට යන්න එපා ගෙදර ඉන්න මම හිතන්නේ සියත මේ කාර්යභාරයේදීත් අපි විශාල වගකීමක් ඉෂ්ට කළා. සියත ස්ටේ හෝම් වැඩසටහන් වැනි
වැඩසටහන් වලින් පවා අපි නිතරම ගෙදර ඉන්න. ගෙදර ඉඳලා ඔබ මොනවද කරන්නේ සියලු දේ කියන්නේ. රටක් විදිහට මේ විදිහට සියලු දෙනා එකට ඒක රාශී වෙලා අත්වැල් බැඳගෙන සාමූහිකව ගත්ත මේ ප්‍රයත්නයේ ව්‍යායාමයේ පිළිබඳව අතිගරු ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අඩංගු වුණා. අපි ඒ පිළිබඳව සැකසුණු ප්‍රවෘත්තියක් පිළිබඳව දැන් බලන්නට යමු. Has been successfully containing and controlling the COVID-19 threat. Out of the total PCR test conducted so far, only 3% has been confirmed as infected. The death rate is at a very low level of 0.97%. In early February, my government established a task force comprising key health personnel, high-ranking military personnel, and administrators to monitor the spread of the pandemic and also take required measures to combat the spread of the virus. As Sri Lanka knows the deep concerns that developing countries are facing, an unprecedented economic and debt crisis due to the pandemic, need for debt relief and financial stimulus for these countries must be duly recognized. In this regard, Sri Lanka reiterates its call and joins global appeals for international financial institutions and donors to provide debt relief and greater financial assistance to vulnerable countries. Sri Lanka contributed $5 million to the SARC COVID-19 Emergency Fund to assist the South Asian regions in its efforts to deal with the challenge. Sri Lanka wishes to share its experiences and successes in regard to the COVID-19 pandemic with fellow members. විශේෂයෙන්ම රටක් විදිහට ලංකාව බොහොම පුංචි රටක් සිටියේ මේ පවා. නමුත් මේකට අපි ඉතාම සාර්ථකව මුහුණ දුන්නා කියන කාරණාව ලෝකයේ අනෙක් රටවල් වල අප කෙරෙහි ලොකු අවධානයක් දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපිට කරන්න තියෙන විශාල සටනක් ඒ තමයි ආර්ථිකය රට සංවර්ධනය කිරීම. මේ සියලු දේත් එක්ක නොනැවතී ඉදිරියට යන්න COVID-19 එහෙම නැත්නම් මේ නව කොරෝනාවත් එක්ක රට නතර නොකර ඉදිරියට යාමේ වගකීම අප සියලු දෙනාට තියෙනවා. ඒ නිසා රට ආපස්සට අදින්න කිසිම කෙනෙක් මේ වෙලාවේ උත්සාහ නොකර රටක් විදිහට ඉදිරියට ගියේ නැත්නම් අපි තව සියවස් ගණනාවක් ආපස්සට යන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී අපිට සියවස් ගණනාවක් ආපස්සට යනවද එහෙම නැත්නම් අපි මේ හිටපු තැන් වලින් තවත් ලොකු පිම්මක් ඉදිරියට පනිනවද කියන කාරණාව දැන් අපිට තීරණය කරන්න හොඳටම ඉඩකඩ වෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ රටක් විදිහට ඉදිරියට යන්න දැන් අපිට ශක්තිමත් වටපිටාවක් හැදිලා තියෙනවා. අපි අර මුලින් සිහිපත් කළා වගේම රජය මගින් ආරක්ෂක අංශ මගින් සෞඛ්‍ය අංශ මගින් කළා වූ මහා මෙහෙවර ඒත් එක්කම මාධ්‍ය සියලුම මාධ්‍ය නාලිකාවලින් සිදු කරා වූ මෙහෙවරත් එක්ක මේ සියල්ල ජනතාව අතරට ගිහිලා දැන් ජනතාවත් සූදානම් වෙලා තිනවා කොවිඩ් සමග නැගී සිටින්න ඉදිරියට යන්න රට දියුණු කරන්න දැන් හොඳ අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. එතකොට මේ රට දියුණු කරනකොට තරංග රටේ අනාගතය කියලා කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මේ වෙද්දී සියලු දෙනා කතා බහකට ලක් වෙලා තියෙනවා කවද්ද පාසල් පටන් ගන්නෙ. දරුවෝ පවා අහනවා කවදා පාසල් පටන් ගනීද කියලා. ඒ පිළිබඳව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඩල සලාපෙරු මහත්මයා කරපු ප්‍රකාශයක් තියෙනවා. ඒක අපි බලමු. අපි තාම පාසල් පටන් ගත්තේ නැහැ. පාසල් පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ ලබන සඳුදා 11 වෙනිදා. හැබැයි 11 වෙනිදා පාසල් පටන් ගන්න පුළුවන් කමක් නැති බව අපි ඔබ කාටත් පැහැදිලි වෙන කාරණාවක්. අපි තාම දිනයක් නියම කරගන්න බැහැ. අපි සෞඛ්‍ය බලධාරීන් තමයි දිනේ තීන්දුව කරන්නට ඕනේ. ඒක දේශපාලන තීන්දුවක්. එහෙම නැත්නම් දල සලහපෙරම අධ්‍යාපන ඇමතිවරයා විසින් ගනු ලබන තීන්දුවක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම් නිර්දේශ නිර්ණායකවලට අනුව අපි මේ දිනේ තීන්දුව කරනවා. ඒ නිසා පාසල් විවෘත කරන දිනේ අපි ලබන සතියේදී තීන්දුව කරන්න පුළුවන් වේවි. ඒ දිනය කවද දිනයක්ද කියලා කියන මට දැම්ම ඉක්මන් වැඩි. හැබැයි ඒක අපි අධ්‍යයන කීපයකින් කරන්නේ. ඉස්සෙල්ලා අපි පුංචි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ නැහැ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙලා ඉන්නේ ඉස්සෙල්ලම පළාත් පාලන ආයතනවල සහයෝගය අරගෙන මුළුමනින්ම පවිත්‍ර කරන්න විෂ බීජ හරණය කරන්න සෑම පාසලකම. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ කියන දවස් 4ක් විතර ඊට පස්සේ වහලා තියන්නට ඕනි කියලා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදුහල්පතිවරු සහ ගුරුවරු කැඳලා මේ කාලසටහන් වෙනස් කරන්න සිද්ධ වේවි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි අධ්‍යයන විදියට උසස් පෙළ දරුවොත් සාමාන්‍ය පෙළ දුවල පුතාලත් පාසලට කැඳවන්න. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ කොහොමද පුංචි දරුවෝ ටික ගේන්නේ කියලා. අපි දැනටම තීන්දුවක් කරන් තිනවා
උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ තර්මෝමීටර් 200කට අඩු පාසලක් නම් දරුවෝ 200ට වඩා නම් ඉන්නේ එක තර්මෝමීටර් එකක් දෙන්න 200යි 500යි අතර නම් ඉන්නේ තර්මෝමීටර්ස් දෙකක් දෙන්න ඒ වගේම 500යි 1000 අතර නම් තව ප්‍රමාණය වැඩි කරන්න 1000ට වැඩි නම් ඒක තව වැඩි කරන්න සෑම පාසලකටම ලබා දෙන්න අපි කටයුතු කරනවා විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා පාසලට ඇතුළු වෙන තැනදී සෑම දරුවෙක්ගේම ශරීර උෂ්ණත්වය ඒ අනුව පරීක්ෂා කරන්නට ඔන්න ওই විදිහට අදහස් දක්වනකොට පාසල් ළමුන්ගේ පාසල් විවෘත කිරීමේ කාල සීමාව පිළිබඳව සහ සූදානම පිළිබඳව සංගමය අපි හැමෝම බලාගෙන ඉන්නවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නියමාකාරයෙන් කරන්නට කොහොමද ඉඩකඩ වෙන්නේ කියන කාරණාව මේ සඳහා හොඳ සූදානමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම දෙමව්පියන්ත් කැමති නැහැ තමන්ගේ දරුවා එකපාරටම මේ විදිහට මුදාහරින්න. ඒක නිසා සියලුම අංශවල සහභාගීත්වය එකමුතුව සහ සූදානම් වීම තමයි මේ වෙලාවේ වටින්නේ. විශේෂයෙන්ම මම පසුගිය දවස්වල දැක්කා ඊයේ දවසේදී දැක්කා චීනයේ පුංචි දරුවන් පවා මේ වෙනකොට මොන්ටිසෝරි යන දරුවන් පවා තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ ස්ථාන වලට පාසල් වලට මොන්ටිසෝරි වලට ගමන් කරන ආකාරය. හැබැයි ඒ ගමන් කරනකොට ඔවුන්ව අවස්ථා ගණනාවකදී මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සඳහා යොමු කිරීම සිදු වෙනවා. සපත්තු දෙකේ තිබෙන විස බීජ හරණයේ පටන්ගෙන ඔවුන්ගේ උෂ්ණත්වය මැනීම සම්පූර්ණ ශරීරයේම තිබෙන විස බීජ ඉවත් කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීම ඒත් එක්කම ඔවුන්ගේ අනිකුත් පාසලට ගෙනෙන උපකරණවල තියෙන විස බීජ හරණය කිරීම මේ සියල්ලම කරමින් පියවර 5කට විතර ගිහිලා තමයි ඔවුන් පන්ති කාමරය ඇතුළට ගමන් කරන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී තත්ත්ව ගණනාවක් අපිටත් සූදානම් කරගෙන තමයි අපේ දරුවන් පාසල වෙත යොමු කරන්න ඉඩ කඩ වෙන් කරගන්න තියෙන්නේ. ඒ සඳහා තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපි හැමෝටම ඊටමත් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට එන්න අලුත් විදිහකට අලුත් රටක් විදිහට අලුත් සමාජයක් විදිහට මුණ ගැහෙන්න ඊට කඩ දැන් කෙමෙන් ලං වෙමින් පවතින යසන්. තරංග දැන් ඒ වගේම හෙට 11 වෙනිදා මුළු රටේ බොහෝ ආයතන විවෘත වෙනවා. ඒ වගේම ව්‍යාපාරික ස්ථාන අත්‍යවශ්‍ය සේවා තව තවත් රටට අවශ්‍ය වෙන දේවල් විවෘත වෙනවා. මේ විවෘත කිරීමත් එක්ක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ දැනුවත් කිරීමේ පත්‍රිකාවක් බෙදා හැරලා තියෙනවා සියලුම දෙනාට විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වලට ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව අතරට COVID-19 මර්ධනයට නව ජීවන රටාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සාප්පු යන විට ඔබ කළ යුතු දේ ළඟම ඇති සෙනග අඩුම වෙළඳ සැලට පිවිසෙන්න. මේ හෙට ඉඳලා ඔබ පාරට යනවා නම් ඔබට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න යනවා නම් ඔබ විසින් පිළිපැදිය යුතු ඔබ විසින් කළ යුතු කාරණා තමයි මේ පැහැදිලි කරන්නේ. මිලදී ගැනීමට ඇති භාණ්ඩ ලයිස්තුව කලින් සූදානම් කරගන්න. පොඩි ලිස්ට් එකක් කලින් ගෙදරදී හදාගෙන යන්න. ඊළඟට පවුලකින් එක් අයෙක් පමණක් යන්න. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් දරුවන්ව මහමගට අරගෙන යන්න එපා. පාරට අරගෙන යන්න එපා. වෙළඳසැල් වලට අරන් යන්න එපා. වයස අවුරුදු 65ට වැඩිහිටියන්ව රැගෙන යන්න එපා. එක් නිවසකින් එක් අයෙක් පමණක් යන්න. ඒ වගේම නිතර භාණ්ඩ මිලදී ගැනීමට යාමෙන් වළකින්න. ඒ වගේම ඔබේ මුඛ ආවරණය නිවැරදිව පළදින්න. ඒත් එක්කම විශේෂයෙන්ම වෙළඳසැලට ඇතුල් වෙන විට අත් සේදීමට එහෙමත් නැත්නම් අත් පිරිසිදු කාරකයක් භාවිතා කරන්න විස බීජ හරණය කර ගැනීමට සෑම විටම එකිනෙකා අතර මේ අපේ සමාජ පරතරය එහෙම නැත්නම් මේ මීටරයක දුරස්ථභාවයේ සමාජ දුරස්ථභාවයේ පවත්වාගෙන යන්න හැකි ඉක්මනින් භාණ්ඩ මිලදී ගැනීම අවසන් කර නිවෙසට යන්න. ඊට පස්සේ නිවෙසට ගියාට පස්සේ ඔබ අරගෙන ගියපු භාණ්ඩ විශේෂයෙන්ම එළවලු පළතුරු වගේ දේවල් සෝදලා නිවස තුලට ගන්න. ඔබ මිලදී ගත්ත බඩුත් එක්ක ගත්ත බෑග්ස් ඔබට පුළුවන් පියන වහපු භාජනයකට ඉවත් කරන්න. ඒ වගේම ඔබේ ඇඳුම් ආයිත්තම් සියලු දේවල් සපත්තු සෙරප්පු ඔබ පැළඳගත් දේවල් එළියෙම තියන්න ඒවා සෝදා පවිත්‍ර කරන්න. ඔබත් පිරිසිදු වෙලා නිවස තුළට යන්න. විශේෂයෙන්ම ඔබ කාඩ් පතකින් ගනුදෙනු කරනවා නම් ඔබේ කාඩ් පත ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් වෙළඳසැලට ගිහිල්ලා තරංග මගේ කාඩ් එක මමම පංච් කරන්නම් කියලා. එතකොට හැමතිස්සෙම මාරු කාසි සහ නෝට්ටු අතේ තියාගන්න. මුදල් දීලා ආයෙ තව මුදල් ගත්තාම ඒ අතේ ගෑවිච්ච දේවල් ආයෙ අපි ගාවට එනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අපි විටින් විට කියන්නම්. විශේෂයෙන්ම නොකළ යුතු දේවලුත් තියෙනවා තරංග. ඒ තමයි අනවශ්‍ය ලෙස සාප්පු තුල රැඳී සිටීම නොකළ යුතුයි. මුඛාවරණ නාසය සහ මුඛය සහ නාසය ඇස් නිතර ස්පර්ශ නොකළ යුතුයි. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒව පිළිබඳ හොඳින් සිහි තබාගෙන හෙට වැඩ කරන්න ඕනේ. ඔව්. විශේෂයෙන්ම හෙට ඉඳන් පටන් ගන්න මේ අලුත් වැඩ රටාවත් එක්ක අපි අලුත් විදියකට මුහුණ දෙනකොට අපි මේ කරන්නේ ජාතික මෙහෙවරක් කියන කාරණාව
හිතේ තබාගෙන අපි හැමදේනම කටයුතු කරන්න ඕනේ. මම ජාතික මෙහෙවරක් කියලා කියන්නේ මේ අවස්ථාවේදී අපේ රණවිරුවන් සුවවිරුවන් මේ හැමෝම මහා මෙහෙවරක යෙදලා ඉන්නවා. සමහරව තමන්ගේ දිවි නොතකා මේ කටයුත්තේදී යෙදලා හිටපු ආකාරය අපි දැක්කා. අපිටත් තියෙනවා මේ ජාතික මෙහෙවරක්. ඒ තමයි අපි රෝගීන් බවට පත් නොවීම සහ අපි රෝග වාහකයන් බවට පත් වෙලා තවත් කෙනෙකුට මේ රෝගය වාහකයෙක් විදිහට කටයුතු කරන්නේ නැතුව කටයුතු කිරීම කියන කාරණා දෙක ඉෂ්ට කරනවා නම් අපි ජාතික මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක හොඳට හිතේ තියාගත්තොත් එය හරි වටිනවා මේ වගේ අවස්ථාවකදී. අරංග දැන් මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යලි පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේද රට පවත්වාගෙන යන්න අපි සතුව මුදල් තියනද මහා භාණ්ඩාගාරයෙන් කොහොමද මුදල් ගන්නෙ පාර්ලිමේන්තුව විසිරවලා තියෙන අවස්ථාවක 1982 ණය විශේෂ විධිවිධාන පනත පිළිබඳව බන්දුල ගුණවර්ධන මහත්මයා කියලා තියෙනවා. අපි ඒ ප්‍රවෘත්තිය පිළිබඳව වාර්තාවට යොමු 82 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත. මේ පනතේ විසර්ජන පනත නොමැති විට දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඊට පැහැදිලිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළා තියෙනවා. මේ 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂයේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය 4න් 1 අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව ඒ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නිතරම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව. ඒ අනුව ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ හා සම්බන්ධිතව රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙත් උපදෙස් ලබාගෙන තමයි මේ අත්‍යවශ්‍ය වියදම් දරන්නේ. කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයකට මුදල් වැය කරලා නැහැ. කිසිම නාස්තිකාරී වියදමක් ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මගේ දැනීමේ හා විශ්වාසය හැටියට දරලා නැහැ. හොඳයි. මේ මුදල් ලබා ගැනීම පිළිබඳව කාට හරි ගැටලුවක් තිබුණා නම් විවිධ අදහස් තිබුණා නම් මේක දේශපාලනය පිළිබඳව කාරණාවකට වැඩිය මේක රටේ අනාගතය පිළිබඳව කාරණාවක් තරම්. ඒ නිසා මේකට අපිට පැහැදිලි විසඳුමක් තියනවා කියලා කිව්වම පක්ෂ විපක්ෂ දේශපාලන මතිමතාන්තර වලින් තොරව අපි සතුටු වෙන්න ඕනේ රට පවත්වාගෙන යන්නේ. දේශපාලනය කරන්න, ඡන්දෙ ඉල්ලන්න, කෑ ගහන්න වේදිකාවේ තර්ක කරන්න රටක් තියෙන්න ඕනේ. ඔව්. ඒ සඳහා අපිට හැමෝටම හදවතින්ම එකතු වෙන්න පුළුවන් නම් මේ ජාතික මෙහෙවරක් ඉටු කරන වෙලාවක ඒ සතුට ලබා ගැනීම නැත්තම් මේ දේවල් වලට අකුල් නොහෙලීම කකුලෙන් නොයදීම කියන කාරණාව සිද්ධ වෙනවා නම් ඒක හරි වටිනවා. විශේෂයෙන්ම දේශපාලඥයන් ගැන කතා බහ කරනකොට අපිට ඒ වගේ දේකුත් සිහිපත් කරලා යන්න තියෙනවා නම් මේ වෙලාව හරි වටිනවා කියන කාරණාවත් අපි සිහිපත් කරනකොට දැන් අපිට මේ වෙලාවේ දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනේ. ඔව් විශේෂයෙන්ම තරංග මුළු රටම පාහේ හෙටින් ආරම්භන ව්‍යාපාරات එක්ක ආයතනත් එක්ක මුළු රටම සූදානම් වෙනවා මේක සාමාන්‍යයෙන් අවුරුද්දට නිවාඩුවට ගිහිල්ලා කඩේ විවෘත කරනවා වගේ වෙසක් එකට වෙසක් නිවාඩුවට වහපු කොළඹ විවෘත කරනවා වගේ කාරණාවක් නෙමෙයි. සම්පූර්ණ විස බීජ හරණය කරන කොළඹ පමණක් නෙමෙයි පිට පළාත්වලත් එහෙමයි තත්ත්වය. නමුත් අපිට අදහසක් ලබා ගැනීමට සුවිශේෂ කාරණාවක් තියෙනවා. මොකද මේ සියලු දේ පැමිණෙන්නේ කොළඹට. ලංකාවේ විවිධ පළාත්වලින් අපි මේ පිළිබඳව කතා බහ කළා, සාකච්ඡා කරා මේ මැදිරිය තුල ඉඳගෙන කොළඹ ව්‍යාපාරික සංගමයත් එක්ක. එහි ප්‍රධාන ලේකම්තුමා චමින්ද විදානගමගේ මහත්මයා මේ සාකච්ඡාවට සහභාගී වුණා. අපි මේ වෙලාවේ සූදානම් වෙනවා ඒ අය එකතු වෙලා කණ්ඩායමම සූදානම් වෙලා ඉන්නවා කොළඹ නගරයේ මේ ව්‍යාපාරික ස්ථාන විශේෂයෙන්ම රජයේ පාර්ශවයන්ගේ දායකත්වයේ සහිතව කොළඹ මුළු මුලින්ම පාහේ විස බීජාණු හරණය කිරීම සඳහා. එම කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද, ඒ කටයුත්ත කෙරෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව දැනගන්න අපි සූදානම් වෙනවා. චමින්ද විදානගමගේ මහත්මයා අපිත් එක්ක දැන් දුරකථනයේ රැඳී සිටිනවා. අයබෝවන් ඔබතුමාට. අයිබෝන් සුබ උදෑසනක් අපංක තරංග දෙදෙනාටම. සුබ උදෑසනක්. අපිට කියන්න මොකද්ද අද කෙරෙන කාරණාව? මේක කොළඹට විතරක් නෙමෙයි ලංකාවේ අනිත් හැම පළාතකටම මේ දෙන ආදර්ශයේ මේ ක්‍රමවේදය ඉතා වැදගත් වෙනවා විදානගමගේ මහත්මයා. ඔව් මොකද මාස දෙකකට ආසන්න කාලයක් වසා දීලා අපේ සියලුම ව්‍යාපාරික ස්ථාන එක දිනේ නැවත රජයේ උපදෙස් මත නැවත විවෘත කිරීම අපි පටන් ගන්නවා. ඒ සඳහා අද දිනේ බස්නාහිර පළාත් කරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත ඒ වගේම පොලිස්පතිතුමා, ජේෂ්ඨ පොලිස්පතිතුමා සහ නගර සභාව සම්බන්ධීකරණයෙන් අපි අද දින කොළඹ නගරයේ විස බීජ හරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා උදේ 10 මාරේ ඉඳලා.
කොළඹ කියන්නේ පිටකොටුව ප්‍රදේශයේ මේ තොටවෙලඳ මධ්‍යස්ථානයේ තියෙන ප්‍රදේශය සම්පූර්ණ විසදී ජාත්‍යයක් කරනවා. ඒ වගේම අපි හෙට දින විවෘත කිරීමට බලාපොරොත්තු වෙන සියලුම ව්‍යාපාරික ස්ථානවල අපේ ව්‍යාපාරික මහතුන්ට අපි උපදෙස් පත්‍රිකාවක් මේ වෙනකොට අපි ලබා ගන්න තියෙනවා. පිටකොටුව පොලිසියේ උපදෙස් මත සෞඛ්‍ය අංශවල ලබාගත් උපදෙස් මත කෙසේද මේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යා යුත්තේ රජයේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත කියලා. ඇත්තටම සෞඛ්‍ය අංශයේ ලබා දීලා තියෙන මෙම උපදෙස් අපි පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට ඒක නීතියක් විදියට ක්‍රියාත්මක කරන්න අපි වෙනම සංගමයේ විදියට ආබාධ කරන ඒක නීතියක් වෙන්න ඕන. මොකද මේ අපි හිතකින් විවෘත කරා අපිට කලින් මාර්තු මාසයේ තුන විදියට මේ ව්‍යාපාරික ස්ථාන ගෙනියන්න බෑ. ඒ නිසා අපගේ ව්‍යාපාරික ප්‍රජාව මේ නීතියට ගරු කරලා කියනවා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම කොළඹ නගරයට අවශ්‍යතාවය සඳහා පැමිණෙන ව්‍යාපාරික මහතුන්ගෙන් අපි ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඔබ පිටකොටුවට පැමිණෙනවා නම් ඔබගේ අවශ්‍යතාවයට තොග වෙන දාමට ඔබගේ අමුදව්වේ මෙතදී ගැනීමට ඒ අවශ්‍යතාවයේ තියෙන සියලුම දෙනා ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඔව් චමින්ද විදානගමගේ මහත්මයා දැන් හෙට කොළඹට පැමිණෙන්නට ඉන්න විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ මේ වෙළඳාම් කටයුතු වලට දායක වෙන කණ්ඩායමට ඔබට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් විශේෂයෙන්ම ඇත්තටම අපි විශේෂයෙන් ඉල්ලනවා ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැතුව දැන් වෙනදා කොළඹට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් එහෙම අර තමන්ගේ අවශ්‍යතාවය නැතුව පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ කියන්නේ වෙළඳ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණක් කොළඹ නගරයට පැමිණෙන්න. එහෙම නැතුව මේ අවස්ථාවේදී පැමිණීම සංචරණය සීමා කරන්න. මොකද මේක කොළඹ නගරේ අපි ආරක්ෂා කරගන්න ඕන. මෙතනින් අපිට එක ආසාදිතයෙක් හෝ මේ නගරයට පැමිණුණොත් අපිට සම්පූර්ණ ලංකාවටම මේ බලපෑම යනවා. ඒ නිසා අපි සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ Tamanට අත්‍යවශ්‍ය සේවයක් පමණක් තියෙනවා නම් කොළඹ නගරයට පැමිණෙන්න. එහෙම නැත්නම් ඇත්තටම ඒ පැමිණෙන්න එපා කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඒ වගේම තරංග අපි කියමු ඒ පැමිණෙන්න ඉන්න අයට කිසියම් අසනීප තත්වයක් තියෙනවා නම් කරුණා කරලා එන්න එපා කියන කාරණාවත් මතක් කරමු. ඔව් ඒ බවත් අපි සිහිපත් කරන අතරතුර මම කැමති අවසන් වශයෙන් අපේ විධානගමේ මහත්මයාගෙන් දැනගන්න විශේෂයෙන්ම දැන් කොළඹ ව්‍යාපාරික සංගමය කිව්වට ඔබතුමාලත් එක්ක සමස්ත රටම එකතු වෙලා ඉන්නවා ව්‍යාපාරිකයන් විදියට ව්‍යාපාර ජාලයක් විදියට. සමස්ත ව්‍යාපාරිකයන්ට සහ විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකදී දෙන්න තියෙන පණිවිඩය මේ විවෘත කිරීමත් එක්ක ඔබතුමාට කොහොමද ව්‍යාපාරිකයන් වෙනුවෙන් මොකද්ද කියන්න තියෙන පණිවිඩය මේ වෙලාවේ? ව්‍යාපාරිකයන් විදියට අපි මාස දෙකක් තිස්සේ විශාල ගැටලු සහ ආපේකට මුහුණ දීපු කාලයක් ජීවිත කාලය තුලම. ඉතින් මේ අවස්ථාවේදී මම සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලන්නේ මේ අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. මේ වසංගත තත්ත්වය මේ රටින් තුරන් කර ගැනීම සඳහා අපේ රට ආරක්ෂා කර ගැනීමට පෞද්ගලිකව අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා. ඒ නිසා මේක රජයේ සෞඛ්‍ය අංශයේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ වගකීමක් විදියට සලකන්නේ නැතුව මේක අපේ වගකීමක් ලෙස සලකලා මේ වසංගත අර්බුදයෙන් රට ගොඩ ගන්න එකට පළවෙනියෙන්ම තමන්ගේ ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි තරංග විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහත්මයාට. ඒ වගේම අපි සුව විරුවන් පිළිබඳව කතා කරනවා, රණ විරුවන් පිළිබඳව කතා කරනවා. මේ ඇත්තටම ව්‍යාපාරික එහෙමත් නැත්නම් වෙළඳ විරුවන් නැත්නම් අපිට බඩකින්න ඉන්න වෙන්නේ මේ අය රාත්‍රී 1 2 අලුයම් කාලයේ වෙනකම් ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රශ්න ගැටලු ගණනාවකට මුහුණ දීපු විශාල කැපකිරීමක් කරපු කණ්ඩායමක්. ඒ නිසා අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබටත්. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලු කටයුතු ජය ගන්න ශක්තිය සම්පන්න භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ උදෑසන වරු අපිත් එක්ක එකතු වුණාට. සමිත මහත්මයාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි ඔබටත් විශේෂයෙන්ම මතක් කරනවා ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. මේ අංශ දෙකට අපි කවුරුත් ඇතුළත් වෙන හින්දා අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේදී අපිට අපේ යුතුයකම ඉටු කරන්නට. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්නව රැඳී සිටීමෙන් පුංචි හෝ සැකයක් තියෙනවා නම් අපිට අපේ හිතේ අසනීප තත්ත්වයක් පිළිබඳව එහෙමනම් තවත් අපි නිරෝධානයට ලක් වෙමින් එහෙම නැත්නම් අපි අනිත් සමාජය සමග ගැටෙන්නේ නැතුව අපේ යුතුයකම ඉටු කරමින් රැඳී සිටින කියන කාරණාවත් අපි මතක් කරන්න ඕන සංග. එහෙමනම් රැඳී සිටින්න කියලා කියමු අපි යනවා අපි රාමයකට.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.